ආයුබෝවන් සියලු සමීක්ෂණ වාර්තාවලින් නැවත නැවතත් තහවුරු කරන ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. ඇත්ත කියන හිරු මධ්‍යහන ප්‍රවෘත්ති 11:55 සමගින් ඔබ හමු වන මම අනුරුද්ධ රත්නායක. මම තෙලිනී නදීෂා රණසිංහ ප්‍රථම අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. මහා මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අගෝස්තු 6 උදෑසන 8ට ආරම්භයි. පළමු ප්‍රතිඵලය පස්වරු 4ට. මද්‍රව්‍ය කාර්යාංශයේ ප්‍රධානියා මාරු කෙරේ. පිටිපන ගබඩාවෙන් අතුරුදන් වූ තවත් ගිනියවි 7ක් පිළිබඳ විමර්ශන ආරම්භයි. බොහෝ දිනවල ටියුෂන් නැවැත්වීමට ගුරුවරු එකඟ වෙයි. උසස් පෙළත් කල්යනා ලකුණු. පර 7 විභාගෙ තියෙනවා කියලා මේකට කිසිම දුරෙක් පොතේ කලබලයට පත් වෙන්න ඕනේ නැහැ. ඉන්දියාව ටික්ටොක් තහනම් කරයි. පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ස්ථානමාරුවක් ලබා දීම සඳහා පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා. මෙම ස්ථානමාරුව සඳහා අනුමැතිය ලැබී ඇත්තේ වැඩ බලන පොලිස්පතිවරයාගේ ඉල්ලීම අනුවයි. මේ අතර මද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා එල්ල වී සිටින මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සිව් දෙනෙකුගේ වැඩ තහනම් කිරීමටද පියවරගෙන තිබෙනවා. දවසේ පුවත මද්‍රව්‍ය නාශක කාර්යාංශය බහරයට ගැනීමට නියමිතව තිබූ හෙරොයින් සිය බහරයට නොගෙන යලි ජාවාරම්කරුවන්ට අලෙවි කරන බවට ලද තොරතුරක් මත පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත්තා. අදාළ තොරතුරු ලැබී තිබුණේ මිනුවන්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගත් ටයිල් චමින්ද නැමැත්තාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී. මෙලෙස අත්අඩංගුවට ගත්තේ උප පොලිස් පරීක්ෂකවරයෙක්, පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙක්. ඔවුන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරේ රඳවාගෙන ප්‍රශ්න කෙරෙනවා. අදාළ නිලධාරීන් සිව් දෙනාගේ වැඩ තහනම් කිරීමට පියවරගෙන තිබෙන්නේ විමර්ශන කටයුතු සිදු කෙරෙන අතරතුරයි. මද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් මෙම පොලිස් නිලධාරීන් සිව් දෙනා සමග සිවිල් පුද්ගලයෙකුද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත්තා. පොලිස් නිලධාරීන් සිව් දෙනා මද්‍රව්‍ය ප්‍රවාහනයට සහ මද්‍රව්‍ය බෙදා හැරීමට සහාය දීමෙන් රුපියල් ලක්ෂ 311ක් පමණ උපයාගෙන ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණ කරගෙන තිබෙනවා. එමෙන්ම උප පොලිස් පරීක්ෂකවරයාගේ මිනුවන්ගොඩ පිහිටි නිවසේ තිබී රුපියල් 9,40,000ක මුදලක්ද පොලිස් බහරයට ගනු ලැබුවා. මේ අතර පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ස්ථානමාරු කිරීම සඳහා ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය හිමිව ඇත්තේ මෙම විමර්ශන ක්‍රියාත්මක කෙරෙන පසුබිම තුලයි. වැඩ බලන පොලිස්පතිවරයාගේ ඉල්ලීම පරිදි මෙම ස්ථානමාරුව සඳහා අනුමැතිය ලබා දීමට ජාතික පොලිස් කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පතිවරයා ස්ථානමාරු කර ඇත්තේ පොලිස් සුබසාධක කොට්ටාසය වෙතයි. ඒ අනුව පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කේ අපොන්සු මහතා පත් කර තිබෙනවා. දවසේ පුවත මෙරට සංවිධානාත්මක අපරාධ කාලයක් සතුව තිබෙදී ඊයේ සොයාගත් වැඩිම ගිනි අවි තොගයට අමතරව එහි තිබූ තවත් ගිනි අවි 7ක් අතුරුතන් ඇති බවට පොලිස් විමර්ශන වලින් අනාවරණ වී තිබෙනවා. පොලිසිය සඳහන් කළේ එම ගිනි අවි යම්කිසි අපරාධයක් සඳහා භාවිත කර ඇතැයි විමර්ශන ආරම්භ කර ඇති බවයි. දකුණු පළාතේ ක්‍රියාත්මක පාතාල කල්ලි 17ක් සොයා මේ වන විට පොලිසිය සහ පොලිස් විශේෂකාර බලකාය විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරනවා. හෝමාගම පිටිපන ප්‍රදේශයේ ගෘහභාණ්ඩ අලෙවිසලක සංගවා තිබියදී T56 වර්ගයේ ගිනි අවි 11ක් සහ T81 වර්ගයේ ගිනි අවියක් පොලිස් විශේෂකාර බලකාය ඊයේ සොයාගත්තේ ඒ අනුවයි. එය සැලකෙන්නේ මෙරට සංවිධානාත්මක අපරාධ කල්ලියක් සතුව තිබියදී සොයාගත් වැඩිම ගිනි අවි තොගය ලෙසයි. එම ගිනි අවි බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මෙරට ප්‍රධාන පෙළේ පාතාල කල්ලි නායකයෙකු වන තාරක පෙරේරා හෙවත් කොස්ගොඩ තාරකගේ බවට පොලිසිය විශ්වාස කරනවා. අදාළ ගිනි අවි පිළිබඳ තොරතුරු ලබා දී තිබුණේ මීගොඩ ඉන්ගම්මාරුව ප්‍රදේශයේදී පොලිස් විශේෂකාර බලකාය මගින් අත්අඩංගුවට ගත් පොට්ට කපිල හෙවත් මඩපාතගේ කපිල කුමාර නැමැත්තයි. කෙසේ වෙතත් ලැබුණු තොරතුරු අනුව සොයාගත් ගිනි අවි වලට අමතරව තවත් ගිනි අවි 7ක් තිබිය යුතු වුවත් ඒවා අතුරුදන්ව ඇති බව පොලිසිය පවසනවා. එම ගිනි අවි සොයා මේ වන විට විමර්ශන ක්‍රියාත්මකයි. ඒවා කිසියම් අපරාධයක් සඳහා යොදාගෙන ඇද්දැයි සොයා බැලීම විමර්ශනවල අරමුණ බව පොලිසිය සඳහන් කළා.
පොලිසිය සැකපල කරන්නේ කොස්ගොඩ තාරකගේ ගෝලයෙකු වන පොට්ට කපිල නැමැත්තා පසුගිය මැයි මාසයේදී අදාළ ගිනියවි පිටිපන පිහිටි ගෘහභාණ්ඩ අලෙවිසල වෙත ගෙනවිත් සඟවන්නට ඇති බවටයි. අදාළ ගිනියවි පිටිපන ගෘහභාණ්ඩ අලෙවිසලේ සඟවා තැබුවේ කුමන හේතුවකටද යන්න සහ මේවා රැගෙන ආවේ කුමන ප්‍රදේශයක සිටදැයි විමර්ශන සිදු කරනවා. සිද්ධිය සම්බන්ධයෙන් ගෘහභාණ්ඩ අලෙවිසලේ හිමිකරු අත්අඩංගුවට ගත් අතර ඔහු වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා. පොහොය දිනවල උපකාරක පන්ති සම්පූර්ණයෙන් නතර කිරීමට ගුරුවරුන්ගේ කැමැත්ත පළ වී තිබෙනවා. මේ බව අනාවරණ වුණේ සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකදී. COVID-19 නිසා වසා දැමුණු උපකාරක පන්ති යළි ආරම්භීමේදී ගුරුවරුන් සහ සිසුන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වුණා. දහසකට අධික සිසුන් සංඛ්‍යාවකට අධ්‍යාපනය ලබා දුන් උපකාරක පන්ති සිසුන් 250කට සීමා කිරීම අසීරු බව එහිදී දේශකවරුන් පෙන්වා දී තිබෙනවා. ඒ පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කාල පරාස දෙකකදී සිසුන් 500කට ඉගැන්වීම් අවස්ථාව සැලසීමට සෞඛ්‍ය විශේෂඥයින්ගේද උපදෙස් ඇතිව අනුමැතිය ලබා දුන්නා. 2019 වසරේ පාස්කු ප්‍රහාරය සහ COVID-19 වසංගතය නිසා අපොස උසස් පෙළ සාමාන්‍ය පෙළ සහ පහවසර ශිෂ්‍යත්වයට පෙනී සිටින සිසුන්ට මාස 5 මාරකට අධික කාලයක් අධ්‍යාපනය ලැබීමට නොහැකි වුණා. උපකාරක පන්ති ගුරුවරු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ මේ කරුණු සැලකිල්ලටගෙන අදාළ විභාග පැවැත්වීමේ දින වෙනස් කිරීමට අවධානය යොමු කරන ලෙසයි. ගුරුවරුන් දෙමාපියන් සහ සිසුන් සමග පූර්ණ අධ්‍යයනයකින් පසු විභාග දින තීරණය කිරීම යළිත් සලකා බැලීමට අධ්‍යාපන අමාත්‍යවරයාට එහිදී ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නා. පාසල් වසා දැමීම හේතුවෙන් විෂය නිර්දේශ ආවරණය කිරීමට නොහැකි වීම පිළිබඳ ඉදිරිපත් වූ කරුණු පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිවරයා විභාග ප්‍රශ්න පත්‍ර සැකසීමේදී වැඩි ප්‍රශ්න සංඛ්‍යාවක් ඇතුළත් කර සිසුන්ට තෝරා ගැනීමේ වැඩි අවස්ථාවක් ලබා දීමේ හැකියාව සොයා බලන්නයි විභාග කොමසාරිස්වරයාට දැනුම් දී තිබෙනවා. 24% වන අධ්‍යාපන සේවා බදු ප්‍රතිශතය සංශෝධනයට උපකාරක පන්ති ගුරුවරුන් කළ ඉල්ලීම සලකා බැලීමටද ජනාධිපතිවරයා මෙහිදී එකඟතාව පළ කළා. උපකාරක පන්ති ප්‍රචාරණය සඳහා අත්පත්‍රිකා බෙදා හැරීමට මෙහිදී ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමි වුණේ සෞඛ්‍ය නිර්දේශයන්ට යටත්වයි. ඉරිදා උදේවරුවේ සහ පොහෝ දින උපකාරක පන්ති නොපවත්වන ලෙස බෞද්ධ උපදේශක සභාව කළ යෝජනාව ජනාධිපතිවරයා මෙම රැස්වීමේදී අවධානයට යොමු කර තිබෙනවා. පොහෝ දිනවල උපකාරක පන්ති සම්පූර්ණයෙන් නතර කිරීමට ගුරුවරුන්ගේ කැමැත්ත පළව ඇති අතර අපොස උසස් පෙළට පමණක් සීමා වී ඇති ඉරිදා උදේවරුවේ පන්ති නැවැත්වීමේ ඉඩකඩ විමර්ශනය කිරීමටද තීරණය කෙරුණා. මේ අතර ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති එකමුතුව සහ ජනාධිපතිවරයා අතර තවත් සාකච්ඡාවක් පැවැත්වුණේ ජනාධිපති කාර්යාලයේදී. සුරාබදු දෙපාර්තමේන්තුව දීර්ඝ කාලයක සිට මුහුණ පා ඇති වෘත්තීය ගැටලු වලට කඩිනම් විසඳුම් ලබා දීම සඳහා මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වුණා. උසස් පෙළ විභාගයේ සැප්තැම්බර් 7 වෙනිදායින් පසු දිනක පැවැත්වීමේ වැඩි ප්‍රවණතාවක් ඇති බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහපුර මහතා අවධාරණය කරනවා. ඔහු මෙම අදහස් පළ කළේ හිරු ටීවී සලකුණ වැඩසටහනට ඊයේ රාත්‍රී එක්වෙමින්. උසස් පෙළ විභාගයේ පැවැත්වීමේ දිනය සංශෝධනය කරන්න කියන ඉල්ලීමක් දවසාතින් එල්ලවීමෙන් පවතින කිසියම් ආකාරයක අපි දැන් අගමැතිවරයා කිසියම් ආකාරයක ඔබට කියලා තිබෙනවා කියලා මේ දිනය පිළිබඳව දැනුවත් කරන්න කියන කාරණාව යම් කිසි අලුත් දිනයක් දැන්ට ප්‍රකාශපත් වෙලා තිබෙනවද මහත්මයා? අගෝස්තු 5 වෙනිදා තිබ්බ විභාගය නම් කරේ සැප්තැම්බර් 7 කියලා. සැප්තැම්බර් 7 නම් කරාම අපේ පාසල් පද්ධතියේ ඉන්න දරුවෝ වගේම විභාග කරන දූල පුතාලා විශේෂයෙන් ඉල්ලීම් කරා විශේෂයෙන් විද්‍යා විෂයන් කරන මේ දූල පුතාලා. ඒතර ඒ අනුව අපි තමයි ওই සැප්තැම්බර් 7 කියලා කියන දිනය නියම කරේ. දිනය පිළිබඳව නිශ්චය වශයෙන් දැන් කියන්න බැරි වුණාට විභාගයේ කල්යෑමේ ප්‍රවණතාවය වැඩි. ඔව් ඒක පැහැදිලි. ඒක පැහැදිලි. ඔව් ඒ කියන්නේ සැප්තැම්බර් 7 විභාගෙ තියෙනවා කියලා මේ රටේ කිසිම දුවෙක් පුතේ කලබලයටපත් වෙන්න ඕනේ නැහැ. යෝජනාවක් තිබුණා මේ විෂය නිර්දේශයේ යුනිට්ස් අඩු කරලා ඒකක අඩු කරලා ටිකක් අර හීනි කරලා විභාගෙ තියෙනවා කියලා එහෙම වැඩක් කරන්නේ නැහැ නේද? මේකෙදි තියෙන උසස් පෙළ විභාග සම්බන්ධයෙන් විකල්ප තුනයි. දරුවා මොනවා කිව්වත් ගුරුවරු මොනවා කිව්වත් කමන්නේ අපි විභාගෙ තියෙනවා. ඒක අපිට විකල්පයක් විතර තෝරගන්න බෑ. රයිට්. දෙවෙනි විකල්පය විභාගය දැන් ඡාප කියන එක. තුන්වෙනි විකල්පය විභාගෙ කල් දාන්න එක. අවශ්‍ය ඉගෙනුම් කාලය ලබා ගැනීම සඳහා. ආණ්ඩුවේ නියෝජිතයන් පුන පුනා කියන කාරණාව තමයි අපි 3-2 ගන්නවා. අපිට 3-2 දෙන්න කියන කාරණාව. මොකටද ආණ්ඩුවට 3-2? ඇයි ආණ්ඩුව 3-2ක් ඉල්ලන්නේ? දැන් බලන්න ලංකාවේ පළාත් සභාවට මොකද වෙලා තියෙන්නේ? පළාත් සභාව මැතිවරණ පනත අපි සම්මත කරා 2017 සැප්තැම්බර් මාසේ 10. හැබැයි මැතිවරණ තියන්න බෑ. රටේ ජනාධිපතිතුමන් ක්‍රමය එක ක්‍රමයකට තියෙනවා. පාර්ලිමේන්තු ක්‍රමය සමානුපාතික ක්‍රමයකට තියෙනවා. පළාත් සභා ක්‍රමය සමානුපාතික ක්‍රමයෙන් අර්ධයයි කොටස් ක්‍රමයෙන් අර්ධයයි තියෙනවා. පළාත් පාලන ක්‍රමය
මේකට 60යි 40ට තියෙනවා. එහෙම මැතිවරණ ක්‍රම හතරක් මේ ව්‍යවස්ථාපිත ආයතන හතරකට මේක වෙනස් කළ යුතු නැද්ද? වෙනස් කරන්න ඕන. වෙනස් කරන්න නම් 3-2 බලයක් අවශ්‍යයි. ඒ සඳහා 3-2 බලය ඉල්ලන්නේ. 3-2 බලයක් ඉල්ලන්නේ එවනතු අත්තරොමද ගමනක් යන නෙමෙයි. මෙරට COVID-19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2042 දක්වා ඉහළ ගියා. ඒ නව ආසාදිතයන් 5 දෙනෙකු ඊයේ දිනේ වාර්තා වීමත් සමගයි. ඊයේ වාර්තා වූ නව ආසාදිතයින් 5 දෙනාගෙන් 3 දෙනෙකු පාකිස්තානයේ සිට මෙරටට පැමිණ දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයන් වන අතර අනෙක් 2 දෙනා බංග්ලාදේශයේ සිට මෙරටට පැමිණි පුද්ගලයන් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. මේ අතර COVID-19 ආසාදනය වී පූර්ණ සුවය ලැබූ තවත් 17 දෙනෙකු ඊයේ රෝහල් වලින් පිටව යාමත් සමග සුවය ලැබූ සංඛ්‍යාව 1678ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළේ වෛරස ආසාදිත තවත් රෝගීන් 353 දෙනෙකු මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලැබමින් සිටින බවයි. මේ අතර COVID-19 වෛරසය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව දෝහා කටාර්හි රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 18 දෙනෙකු රැගත් QR 668 තරණ කටාර් ගුවන් සේවයට ඈත් යානය අද අලුයම 1:35ට කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණියා. හිරු වාර්තාකරු සඳහන් කළේ ඔවුන් සියලු දෙනා PCR පරීක්ෂණයට ලක් කිරීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බවයි. වෛරසය හේතුවෙන් මැලේසියාවේ කුවාලාලම්පූර්හි සිරවී සිටි පුද්ගලයන් 150 දෙනෙකු අද පෙරවරුවේ මෙරටට පැමිණියා. මේ අතර වෛරස ආසාදනය වී සිටි තවත් නාවික හමුදා සමාජිකයන් 10 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබෙනවා. ඒ අනුව නාවික හමුදාවේ සමස්ත සුවය ලැබුවන් සංඛ්‍යාව 836ක්. මේ අතර බස්නාහිර පළාත තුළ නිරෝධායන නීති කඩ කළ පුද්ගලයන් 39 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් පුද්ගලයන් 1441 දෙනෙකු දින 7ක කාලයක් ස්වන් නිරෝධායනයට යොමු කර තිබෙනවා. COVID-19 පාලනයට රාජ්‍යයන් නිවැරදි ප්‍රතිපත්ති අනුගමනය නොකළහොත් තවත් භයානක ප්‍රතිඵල ඇතිවිය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනුතුරු අඟවනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම අනුතුරු ඇඟවීම සිදු කළේ ලෝපුරා COVID-19 ආසාදිතයින් කෝටියේ සීමාව ඉක්මවා ගිය පසුබිමකයි. ගත වූ පැය 24 තුළ ලෝපුරා නව ආසාදිතයන් 1,60,985ක් වාර්තා වීමත් සමග සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,04,239 දක්වා ඉහළ ගියා. ලෝපුරා සිදුව ඇති COVID-19 මරණ සංඛ්‍යාව 5,08,084ක්. වෛරසයෙන් වැඩිම බලපෑමක් සිදුව ඇති ඇමරිකාවෙන් ගත වූ පැය 24 තුළ නව ආසාදිතයන් 44,739ක් වාර්තා වුණා. ඒ අනුව ඇමරිකාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 26,81,811 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඇමරිකාවේ සිදුව ඇති COVID-19 මරණ සංඛ්‍යාව 1,28,738ක්. ලොව දෙවැනියට වැඩිම බලපෑමක් එල්ව ඇති බ්‍රසීලයෙන් වාර්තා වන සමස්ත COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 13,70,488ක් දක්වා ඉහළ ගියේ ගත වූ පැය 24 තුළ එරටින් නව ආසාදිතයන් 25,234ක් හඳුනා ගැනීමත් සමගයි. යුරෝපයේ වැඩිම COVID-19 ආසාදිතයන් සංඛ්‍යාවක් රුසියාවෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 6,41,156ක්. ලොව සිව්වෙනියට වැඩිම COVID-19 ආසාදිතයන් සංඛ්‍යාවක් ඉන්දියාවෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 5,67,536 දක්වා ඉහළ ගියේ ගත වූ පැය 24 තුළ නව ආසාදිතයන් 18,339ක් හඳුනා ගැනීමත් සමගයි. ඉන්දියාවේ සමස්ත COVID-19 මරණ සංඛ්‍යාව 16,904ක්. වෛරසයේ ව්‍යාප්තිය අරඹ චීනයෙන්ද ගත වූ පැය 24 තුළ නව ආසාදිතයන් 12ක් වාර්තා වුණා. බංග්ලාදේශ ආරක්ෂක ලේකම් අබ්දුල්ලා අල් මොෂින් චෞධරි COVID-19 වෛරසය ආසාදනය වීමෙන් මියගොස් ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. මේ අතර COVID-19 ගෝලීය වසංගතයෙන් ආරක්ෂිතයයි සැලකෙන රටවල් 14ක පුරවැසියන්ට සංචාරක සීමා ලිහිල් කිරීමට යුරෝපා සංගමය තීරණය කර තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ ඕස්ට්‍රේලියාව, කැනඩාව, ජපානය, මොරොක්කෝව සහ දකුණු කොරියාව යන රටවල් ඊට ඇතුළත් බවයි. මේ අතර COVID-19 පාලනය සඳහා ලොව රටවල් නිවැරදි ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක නොකරන්නේ නම් වෛරසය තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්විය නොහැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්‍රෝස් ඇනම් අනතුරු අඟවනවා. ඔහු පෙන්වා දෙන්නේ පරීක්ෂා කිරීම, හඳුනා ගැනීම, හුදකලා කිරීම සහ නිරෝධායනය කිරීම මෙන්ම ප්‍රතිකාර කිරීම නිවැරදිව ක්‍රියාත්මක කළ යුතු බවයි. මහමැතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම අද ආරම්භ වුණා. මෙවර තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා දින 6ක් වෙන් කර තිබෙනවා.
මහා මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකයින් 7,55,85 දෙනෙක් සුදුසුකම් ලබා තිබෙනවා. ඊට අදාළ ඡන්ද පත්‍රිකා ඇතුළු ලිපි ලේඛන සහතික කිරීමේ නිලධාරීන් වෙත තැපැල් කිරීම දිස්ත්‍රික් තේරීම්බාර නිලධාරී කාර්යාල මට්ටමින් අද ආරම්භ වුණා. එම කටයුතු තෙදිනක් පුරා සිදු කිරීමට නියමිතයි. තැපැල් ඡන්දය සලකුණු කිරීම ලබන මාස 14, 15, 16, 17 සහ 20 හා 21 යන දිනවල සිදු කෙරෙනවා. මේ අතර ඡන්ද විමසීමේ කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව අද රැස්වීමට නියමිතයි. කොමිසම අවසන් බලට රැස්වූ අවස්ථාවේද මේ සම්බන්ධයෙන් මූලික කරුණු කිහිපයක් සාකච්ඡාවට ලක් වුණා. මහ මැතිවරණයේ ඡන්ද විමසීම අගෝස්තු 5 වෙනිදා පැවැත්වීමට නියමිතයි. ඡන්ද ගණන් කිරීම අගෝස්තු 6 වෙනිදා පෙරළු 8ට ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවා. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අවසන් ඡන්ද ප්‍රතිඵලය එදින පස්වරු 8 පමණ වන විට ලබා දීමට හැකි වනු ඇති බවයි. උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලඥයින් පළ කළ අදහස් කිහිපයක් දැන්. ශක්තිමත් පාර්ලිමේන්තුවක් කියලා කියන්නේ ඔලු ගෙඩි ගාන කියලා පුරවන එකක් නෙවෙයි. පාර්ලිමේන්තු මැතිවරණයේ ජයග්‍රහණය අපිට පේනවා. ඒ ජයග්‍රහණය ඇතුළේ අපිට පේනවා ආසන 120ක් 130ක් පහසුවෙන් ගන්න පුළුවන්. ගියේ පාර්ලිමේන්තුව ඇතුළේ ඔලු ගෙඩි තිබුණා. හැබැයි ඔලු ගෙඩි අතිස්සේ මොනවටද? හම්බන්තොට වරාය ලබා දීමේ කටයුත්ත කරනකොට 3 2ක් හිටියා. ඒකට තත උස්සන්. මා දැවෙන්ද වැඩ පිළිවෙලක් අපි කරා එකතු වෙලානේ. ඒ මහ බැංකුව හොරාකාපේක මහදාවාලි. අපේ ආණ්ඩුවනේ කරේ අපිට ගමේ යන්න බැරි වුණ ඒකනේ. අපි හදලා තියෙන්නේ හොරකම් කරන්නේ. ඒ නිසා තමයි අපටත් අපේ දරුවන්ට මේ රටත් එන ගැහිලා තියෙන්නේ. සිරිකොතේ බලය අල්ලන්න තමයි මේ දෙගොල්ලෝ දැන් තරගෙට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා අපට ඇත්තටම කිසිම ගැටලුවක් නැහැ. පාර්ලිමේන්තුවේ 3 2ක බලයක් ලබා ගන්න වගේම මේ රටේ අග්‍රාමාත්‍යවරයා හැටියට මහින්ද රාජපක්ෂ මැතිතුමා පත්වෙන එක වළක්වන්න කිසිම කෙනෙකුට බෑ. මම වගකීමෙන් ඔබතුමන්ලට කියනවා ලෑස්ති වෙන්න පස්වෙනිදට දුරකථනයේ දිනවල රටම දිනලා රාජ්‍ය බලයේ තමුන්නාන්සලා අපි වෙත ලබා දෙනකොට එදාට රටේ අගමැතිවරයා හැටියට තමුන්නාන්සලාගේ මාසකට 20000 දීමනාව ලබා දෙන්නට මම උතුරු කොළඹට පැමිණෙනවයි කියලා මම තමුන්නාන්සලාට කියන්න කැමතියි. 20000 ලබා දීමේ වගකීම රටේ අග්‍රාමාත්‍යවරයා හැටියට මම බාර ගන්නවා. සජිත් ප්‍රේමදාස කියන්නේ හැකියාව නැති බලාත්කාරී නායකත්වයේ ඉල්ලන කෙනෙක්. දෙකපාස් දරුවෙකුට තියෙන දැනීමක් නැතුව තමයි අමාත්‍යංශ වැඩ කරලා තියෙන්නේ. මේ වෙද්දී කෝටි ගාණක් ණය වෙලා ප්‍රතිරූප නංව ගන්න බිල් ගෙවන්න තියෙනවා. අගෝස්තු 5 වෙනිදාන් පස්සේ අපි සිරිකොතට ගිහිල්ලා හොඳ තොইলයක් නටලා පෙරේතය කුම්භාණ්ඩුව ටික එලවලා ඒ පක්ෂයේ දැවැන්ත ශක්තිය නායකත්වය ඒ අලියාගේ හෙන්ඩුව අපි සජිත් ප්‍රේමදාස මහත්මයාට බාර දෙනවා. විරුද්ධ පක්ෂයේ අපි එක්ක සටනක් නැහැ. ඒ අයට අද තියෙන්නේ ඒ අය අතර බලය පිළිබඳ ලොකු අරගලයක්. අගෝස්තු 5 වෙනිදාන් පස්සේ ඒ අයට Tamanට වැරදුණු බව වටහා ගන්න පුළුවන්කම ලැබෙනවා. රට පරිස්සම් කරන්න නම් ඒක සජිත් පිලේ රනිල් පිලෙන් වෙන්නෙම නැහැ. රනිල් ක්‍රමසිංහ මහත්තයාට මේ රටට මුල් නැහැ. සජිත් මහත්තයාට ප්‍රතිපත්තියක්. එහෙම ප්‍රතිපත්තියක් නැති බොළඳ දේශපාලන නායකයන්ට මේ මහා බලගතු අනුතුරුදායක දේවල් වලට විරුද්ධ වෙන්න බෑ. මේ රාජ්‍ය බලවත් කොට නොරටුන්ට ගිල ගැනීමට ඉඩ නොදී නොරටුන් එන්නේ අපිට උදව් කරනවා කියලාගෙන ඔය MCC කාර්යය එන්නේ අපිට පාරවල් හදලා දෙන්නම්. ආන්න ඒවා හරියට දැකලා ඒ නොරටුන්ගේ ග්‍රහණයට මේ රාජ්‍ය බිලිවෙන එක වළක්වා ගැනීම තමයි අපි ඉස්සරහ අපිට තිබෙන මේ යුගයේ කේන්ද්‍රීය දේශපාලන අභියෝගය. තීරණ ගන්නකොට තීරණ ගන්න ඕනේ අන්න ඒකට සාපේක්ෂවයි. MCC ගිවිසුමේ ප්‍රධානයන් ලෙස ශ්‍රී ලංකාවට මුදල් නොලැබුණු බවට ඇමරිකාව සමග එක්ව විපක්ෂය නගන තර්ක නිවැරදි නොවන බව පිවිතුරු හෙළවුරුමේ නායක උදය ගම්මන්පිල මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්. ඇමරිකානු තානාපති කාර්යාලය කියන්නේ කිසිම මුදලක් ලංකා ආණ්ඩුවට ලබා දීලත් නැහැ. එහෙම දෙයක් ලංකා ආණ්ඩුව වියදම් කරලත් නැහැ කියලා. මේ ඡායාරූපයෙන් පෙන්වන්නේ 2017 ජූලි මාසේ 27 වෙනිදා ඩොලර් මිලියන 7.4ක් MCC ගිවිසුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ප්‍රදානයක් ලබා දීමට MCC ආයතනයේ කලාපීය නියෝජ්‍ය උපසභාපති ෆාතිමා සුම මේ ඉන්නේ ඔකට අපේ භාණ්ඩාගාර ලේකම් ආචාර්ය RHS සමරතුංග. එතකොට මේ ගිවිසුම අත්සන් කරේ නැද්ද? එතනින් නතර වෙන්නේ නැහැ. 2018 ජූනි මාසේ 13 වෙනිදා මේ ඉන්නේ MCC ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂක කැරොලින් නුගේ. මේ ඉන්නේ අපේ භාණ්ඩාගාර ලේකම් ආචාර්ය RHS සමරතුංග.
මෙන්න ගිවිසුමක් අත්සන් කරනවා ඩොලර් මිලියන 2.4ක MCC අදාළව වියදම් කිරීම සඳහා ප්‍රදානයක් වශයෙන් ලබා දෙන්න. ඒතර අපි ආන්නේ භාණ්ඩාගාරයෙන්. ඇත්තටම මේ මුදල දුන්නේ නැත්නම් මේම ගිවිසුම් අත්සන් කරේ මොකටද? මුදල දුන්නා නම් මුදල් වලට මොකද කළේ? කෝ ඒ සම්බන්ධ ගිණුම් වාර්තා. එසේනම් දැන් ඔන්න MCC ඡන්දයෙන් පස්සේ අත්සන් කරනෝ කියලා විපක්ෂය මේ දිනවල වේදිකාවේ මවන බොරු බිල්ලන් තවදුරටත් විපක්ෂයට මැවීමට පුළුවන් වෙන්නේ නැහැ. අපේ විපක්ෂයේ මිත්‍රයන්ට අලුත් බොරුවක් හොයාගන්න වෙනවා. මොකද ඡන්දර තව මාසයකට වැඩි තියෙනවා. ඉදිරි මහමැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ සතු 3% බලයද අහිමි වී යන බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධාන ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. MCC ගිවිසුම 2018 සහ 2017 මූලික ගිවිසුම් දෙකක් අත්සන් කරලා තිබෙනවා. මේ අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණ මේ ආණ්ඩුව ඇතුලේ තමයි හිටියේ. අනුක දිසානායක රැට රනිල් වික්‍රමසිංහ ළඟට ගිහිල්ලා අර දඩයම් ගුහාව දඩයම් මන්දිරේ හදාගෙන ඒකට නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, පොලිසිය නිලධාරීන්, දේශපාලඥයන් මේ සියලු දෙනා එකතු වෙලා විපක්ෂයේ දේශපාලන වශයෙන් එවකට දඩයම් කරන්න ගිය අනුර දිසානායක එවකට මූලික ගිවිසුම් අත්සන් කිරීම පිළිබඳව ඔහුම පිළිගන්නවා ඔහු දැනගෙන හිටියයි කියලා. අඩුම ගානේ පිළිබඳව වචනයක්වත් රටට හෙළිදරව් කරේ. රනිල් හාමුට ඒ තරම් කීකරුණු අනුර දිසානායක අද මේ ආණ්ඩුවට විරුද්ධව අල් ගහන්න ඉදිරිපත් වෙලා තිනවා. ඒ නිසා මේ ක්‍රමයටම ගියොත් ඉතුරු 103ක් නැති වෙන එක තමයි ඔවුන්ට සිද්ධ වෙන්නේ. සජිත් ප්‍රේමදාස මහත්තයා මේ රටේ මිනිස්සුන්ගෙන් ඡන්දෙ ඉල්ලන්නේ 6 වෙනිදාට ගිහිල්ලා සිරිකොතේ බලය අල්ල. රනිල් වික්‍රමසිංහ මහත්තයා බලය ඉල්ලනවා සිරිකොත අල්ලලා තියාගන්න. මේ සිරිකොත ඇතුලේ ප්‍රශ්නයක් මේ ජනතාවගේ ඉස්සරහට ගේන්නේ. මොකද සජිතුයි රනිලුයි දෙන්නම සිරිකොත සිද්ධි තමයි මහ බැංකුවේ මහා මංකොල්ලේ සිද්ධ වුණේ. සජිතුයි රනිලුයි දෙන්නම සිරිකොත අස්සට වෙලා ඉද්දි තමයි ආස්කුදින ප්‍රහාරය මේ රටේ සිද්ධ වුණේ බුද්ධියන්ස 97 වතාවක් දනුන් දීලා තියෙද්දි. ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවර භාවය සහ තිරසර සංවර්ධනය උදෙසා ඇමරිකාව කැපවී කටයුතු කරන බව ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සඳහන් කර තිබෙනවා. ඒ ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා සහ විදේශ සම්බන්ධතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ සිදු කළ දුරකථන සංවාදයේදී අමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකා මෝගන් ඔටේගස් සඳහන් කළේ අමරිකානු රාජ්‍ය ලේකම්වරයා ශ්‍රී ලංකාවේ ජනතාව සමග පවතින අකණ්ඩ අමරිකානු සම්බන්ධතාවය තහවුරු කළ බවයි. ශ්‍රී ලංකාවේ සංවර්ධනය සහ ස්වෛරීත්වය උදෙසා අමරිකා එක්සත් ජනපදයේ කැපවීමද අමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා විසින් මෙහිදී අවධාරණය කළ බව රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශිකාව සඳහන් කළා. ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවර භාවය සහ තිරසර සංවර්ධනය උදෙසා ඇමරිකාව කැපවන බවත් COVID-19 පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාවට සහාය වීම පිළිබඳවත් ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සහ විදේශ සම්බන්ධතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග සිදු වූ දුරකථන සංවාදයේදී සාකච්ඡා කර තිබෙනවා. රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශිකාව පැවසුවේ ඒ සඳහා ශ්‍රී ලංකාවට මෙතෙක් ලබා දී ඇති මුල්‍යාධාරය ඩොලර් මිලියන 6ක් පමණ වන බවයි. සෞඛ්‍ය සහ මානුෂීය කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පවතින දිගුකාලීන සම්බන්ධතාවද මෙහිදී ඇගයීමට ලක් වී ඇති අතර දෙරටටම පොදු ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් මානව හිමිකම් වලට ගරු කිරීම සහ දෙරටේ ජනතාවගේ දිගුකාලීන ස්ථාවර භාවය මෙන්ම ශාස්ත්‍රීයත්වයේ උදෙසා විනිවිද භාවයේ වැදගත්කම පිළිබඳවද අදාළ දුරකථන සංවාදයේදී සාකච්ඡාවට ලක් වී තිබෙනවා. පාස්කෝ ප්‍රහාරයට පෙර රාජ්‍ය බුද්ධි සේවය විසින් මෙරට තුළ ක්‍රියාත්මක ISIS මතවාදී ක්‍රියාකාරකම් පිළිබඳ ජනාධිපති ආරක්ෂකාංශය දැනුවත් කර තිබුණද කිසිදු අවස්ථාවක ප්‍රහාරයක් එල්ල විය හැකි බවට දැනුවත් කිරීමක් සිදු කර නොමැති බව ජනාධිපති කොමිසම හමුවේ ඊයේ අනාවරණ වුණා. ඒ ජනාධිපති ආරක්ෂකාංශයේ සහකාර පොලිස් අධිකාරිවරයෙක් ප්‍රහාරය එල්ලවන අවස්ථාව වන විට ජනාධිපතිවරයාට පැවති ආරක්ෂාව සම්බන්ධයෙන් සාක්ෂි ලබා දුන් අවස්ථාවේදී පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට ඊයේ සවස සාක්ෂි ලබා දුන්නේ ජනාධිපති ආරක්ෂක අංශයේ සහකාර පොලිස් අධිකාරී SG සමරසිංහ මහතායි. එහිදී රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක වූ ආකාරයේ සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කළ අතර සාක්ෂිකරු එහිදී සඳහන් කළේ ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මාසික සමාලෝචනයක් පැවති අතර ජනතාව සහභාගී වන විශේෂ උත්සවයකට ජනාධිපතිවරයා සහභාගී වන්නේ නම් මාසික රැස්වීමට අමතරව විශේෂ රැස්වීමක්ද පැවැත්වුණු බවයි. රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය එහිදී සාක්ෂිකරුගෙන් විමසුවේ ජනාධිපතිවරයාගේ ආරක්ෂාව තක්සේරු කිරීම සම්බන්ධයෙන් 2019 පෙබරවාරි මාස රැස්වීමක් පැවතියද යන්නයි.
එම වසරේ නිදහස් උත්සවයේ ප්‍රථම ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තක්සේරු වාර්තාවක් ලබාගත් අතර එහිදී රාජ්‍ය බුද්ධි සේවය නියෝජනය කරමින් සහභාගී වී සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් නානායක්කාර ඉරානය සහ ඉරාකයේ ISIS සංවිධානය පසුබෑමට ලක්ව ඇති හේයින් IS සමාජිකයන් මව් රටවල් වලට යවා ප්‍රසිද්ධ උත්සවවලට ප්‍රහාර එල්ල කිරීමේ සූදානමක් ඇතැයි ඔහු හෙළි කළ බව සාක්ෂිකරු පැවසුවා. රාජ්‍ය බුද්ධි සේවයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා එම සාකච්ඡාවේදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එසේ පිටත් කර හැරි දෙදෙනෙකු මෙරට වැල්ලම්පිටියේ සහ දෙහිවල ප්‍රදේශවල සිටින බවයි. එසේම පසුගිය වසරේ පෙබරවාරි 15 වන දින තවත් රැස්වීමක් පැවති අතර එයට රාජ්‍ය බුද්ධි සේවය නියෝජනය කරමින් සහභාගී වූ පොලිස් අධිකාරී ජනක සෙනවිරත්න මහතා ශ්‍රී ලංකාව තුළ සිටි ISIS සංවිධානයේ ක්‍රියාකාරීන් 28 දෙනෙක් සිරියාවට පිටව ගොස් ඇති බවත් ඉන් 3 දෙනෙක් ගුවන් ප්‍රහාරයකින් මිය ගොස් ඇති බවත් දැනුම් දුන්නේ යයි සාක්ෂිකරු පැවසුවා. මෙරට තුළ ISIS මතවාදය දරන්නන් 100කට වැඩි පිරිසක් සිටින බවත් ඔවුන් කොළඹ මහනුවර සහ මඩකලපුව යන ප්‍රදේශවල රැඳී සිටින බවත් රාජ්‍ය බුද්ධි නිලධාරියා වැඩිදුරටත් දැනුවත් කළ බව සාක්ෂිකරු කියා සිටියා. කොමිසම හමුවේ වැඩිදුරටත් සාක්ෂි ලබා දෙමින් ඔහු සඳහන් කළේ එවකට ජනාධිපතිවරයාව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා 2019 අප්‍රේල් 12 වන දින මඩකලපුව වෙබර් ක්‍රීඩාංගණයේ පැවති උත්සවයකට සහභාගී වීමට නියමිත වූ බැවින් රාජ්‍ය බුද්ධි සේවයෙන් රහස්‍ය තොරතුරු වාර්තාවක් ඇඳ වූ බවයි. හිටපු ජනාධිපතිවරයාට අන්තවාදී හෝ ත්‍රස්තවාදී කණ්ඩායමක තර්ජනයක් නොමැති බව එහි සඳහන් වූවද ISIS මතවාදය දරන්නන්ගේ අන්තවාදී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසු වන ලෙස එහි සටහන් වූ බව සාක්ෂිකරු කියා සිටියා. එසේම කාත්තන්කොඩියේ ක්‍රියාත්මක ජාතික තෞහීද් ජමාත් සංවිධානයේ නායකයා වන සහරන් හෂීම් මෙරට නීති පද්ධතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කරමින් අන්‍යාගමිකයන් විවේචනය කිරීමේ ප්‍රකාශ සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කර ඇති අතර ඔහුට අනුගාමිකයන් විශාල පිරිසක් නැඹුරු වී ඇති බව එහි සඳහන් වූ බවද සාක්ෂිකරු සඳහන් කළා. මෙහිදී රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය සාක්ෂිකරුගෙන් විමසා සිටියේ 2019 අප්‍රේල් 18 වෙනිදා පැවති ජනාධිපතිවරයාගේ ආරක්ෂාව තක්සේරු කිරීමේ රැස්වීමේදී ප්‍රහාරයක් එල්ල විය හැකි බවට තොරතුරක් විදේශ බුද්ධ්‍යංශයකින් හෝ වෙනත් ක්‍රමයකින් ලැබී තිබූ බව රාජ්‍ය බුද්ධි සේවයේ ජනාධිපති ආරක්ෂක අංශය දැනුවත් කළේ යන්නයි. සාක්ෂිකරු එහිදී සඳහන් කළේ එම රැස්වීමටද රාජ්‍ය බුද්ධි සේවය නියෝජනය කරමින් පොලිස් අධිකාරී ජනක සෙනවිරත්න මහතා සහභාගී වූ අතර ඔහු ප්‍රහාරයක් එල්ල විය හැකි බවට වූ තොරතුරක් පිළිබඳව දැනුවත් නොකළ බවයි. කෙසේ වෙතත් එම අවස්ථාවේදී කාත්තන්කුඩිය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරන් නැමැති පුද්ගලයෙකු අන්‍යාගමිකයන් ඝාතනය කළ යුතු බවට අනුගාමිකයන් දැනුවත් කරමින් සිටින බවට තොරතුරක් පොලිස් අධිකාරීවරයා විසින් දැනුවත් කළ බව සාක්ෂිකරු සඳහන් කළා. මෙහිදී අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය යලි විමසා සිටියේ 2018 වසරේ දෙසැම්බර් මාස මාවනැල්ල ප්‍රදේශයේ බුදුපිළිම වලට හානි කිරීමේ සිදුවීම සහ 2019 වසරේ ජනවාරි 16 වෙනි දින වනාත වෙල්ලුවෙන් පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමේ සිදුවීම අතර සම්බන්ධයක් ඇති බවක් රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියා මෙම රැස්වීමේදී අනාවරණ කළේ යන්නයි. එයට පිළිතුරු දුන් සාක්ෂිකරු සඳහන් කළේ එවැනි කිසිදු තොරතුරක් රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියා අප්‍රේල් 18 රැස්වීමේදී අනාවරණ නොකළ බවයි. හිටපු අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ ලේකම්වරයෙකු වූ තස්ලිම් නැමැත්තෙකු වෙඩිතබා ඝාතනය කිරීමට උත්සාහ දැරීමක් හෝ කාත්තන්කුඩි ප්‍රදේශයේ යතුරුපැදිය කැට වූ බෝම්බයක් පුපුරා යාමක් පිළිබඳව කරුණු වාර්තා කළේද යන්න අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය යලි විමසූ අතර සාක්ෂිකරු නැත ලෙස පිළිතුරු ලබා දුන්නා. දැන් රතුමිනිත්තුව විශේෂාංකය. නෙල්ල ගැහුණු විනීතගම නමුණුකුල පාමුල පිහිටි බදුල්ල දිස්ත්‍රික් සීමාවට අයත් වන කුඩා ගම්මානයක්. බැලූ බැල්මට සුන්දරත්වයෙන් අනූන වුවත් 300ක් පමණ වන එහි වෙසෙන පවුල් උග්‍ර ජල අර්බුදයකින් පීඩා විඳින්නේ වසර ගණනාවක සිටයි. ජල බිඳක් වෙනුවෙන් අසල්වාසියා සමග අඩ දඹරේ පැටලෙන්නටද අද වන විට ඔවුන් පැකිලෙන්නේ නැහැ. මේ ටැංකිය පිරෙන්නේ නමුණුකුල මුදුනේ සිට එළන ලද බටයකින් එකතු වන ජලයෙන්. නමුත් ඒ තුලින් එන්නේ ජලය පමණක් නොවේ. මේ පිහිටපු දවසේ ඉඳන් මේ ගම්මානයේ පාන්දර එකට දෙකට හැරගෙන ඉන්නවා. එහෙමවත් කවදාවත් වතුර ටිකක් පුරව ගන්න නැහැ. වතුර ටිකක් ගන්න නැහැ. ඒ ආවත් වැඩක් නැහැ මහත්තයෝ. ඒන වතුර ඔක්කොම එන්නේ ජරාව කවලම් වෙලා. ඒ පහ මාර වෙනකොට 4-5 ගමනක්වත් මම පල්ලෙහා ඉඳලා මේ උඩ ටැංකිය ළඟට එනවා වතුර එනවද බලන්න. ඒක චුට්ටක් ආවොත් ගන්න වෙන්නේ විනාඩි 15ක් විතරයි. ගමේම මිනිස්සු පොලිමේ එනවා. අන්තිමට 7 වෙනකොට ඉවරයි වතුර ටික. පිරිසිදු ජල බිඳක් වෙනුවෙන් 30 වසරක පමණ කාලයක් මුළුල්ලේ විනීතගම වැසියන් නගන හඬ වගකිව යුතු බලධාරීන්ටත් ඡන්දය ඉල්ලා පැමිණෙන දේශපාලකයන්ටත් නැසුනේ ඇයිද යන්න විමතියට කරුණක්.
හැම මැති ඇමතිවරුන්ට මම ලිඛිතව මේවා ගැන කරුණු දීලා තියෙනවා, ඉල්ලලා තියෙනවා මේ ගමට මේ වතුර ප්‍රශ්නේ විසඳලා දෙන්න කියලා තියෙනවා. මේ වෙනකම් කිසිම දේශපාලඥයෙකුට බීමට සුදුසු වතුර ටිකක් ලබා දෙන්න බැරි වුණා. මින් ඉදිරියට නම් අනේ මහත්තයෝ මේ දේශපාලනය කියන එකෙන් එන කිසිම කෙනෙකුට අපේ මේ ගමේ තියෙන එකම ඡන්දයක්වත් දෙන්නේ නැහැ. ජලය වෙනුවෙන් අනවරත අරගලයක නිරත මේ ජනතාව අවිනීත වීම වළක්වා ගත හැකි රේකී අමාත්‍යාංශයට මෙන්ම පළාත් සභාවට අයත් වන රාජ්‍ය ආයතන බොහෝයි. එම ආයතන නිද්‍රාවෙන් මුදන්නට හිරු රතු මිනිත්තුවේ මේ අවධානය ප්‍රමාණවත් වනු ඇති බව අපේ විශ්වාසයයි. මහනුවර ශ්‍රී දළදා පෙරහැරේ දළදා කරඬුවද කිහිප අවස්ථාවකදීම වැඩම කර වූ කෑගල්ල මිල්ලන්ගොඩ ජයන්ති හස්තියා හෙවත් පොඩි රාජා ජීවිතක්ෂයට පත් වුණා. හස්තියාගේ හිමිකරුවන් පවසන්නේ මේ යන විට 68 වන වියේ පසු වූ හස්තියා කලක පටන් රෝගී තත්වයෙන් පසු වූ බවයි. 1956 වසරේ දෙහිවල සත්වෝද්‍යානයේ පැවති වෙන්දේසියකදී කෑගල්ල RSS මිල්ලන්ගොඩ මහතා විසින් මෙම හස්තියා මිලදී ගෙන තිබෙන්නේ රුපියල් 5500ක මුදලකටයි. හස්තියා මිලදී ගනු ලැබුවේ බුද්ධ ජයන්ති වසරේ වීම හේතුවෙන් හස්තියාට ජයන්ති ලෙස නම් ලැබුණා. මුලින් අලියෙකුවේ සිතා සිටියත් පසු කාලෙටව මේ ඇතෙකු බව හිමිකරුවන් දැනගන්නේ දල යුගලයේ වැඩිමත් සමගයි. ඉතාමත් දඟකාර හස්තියෙකු ලෙස ප්‍රදේශයේ කාතරත් ප්‍රසිද්ධ ජයන්ති පොඩි රාජා යන නමින්ද හඳුන්වනු ලැබුවා. මහනුවර ශ්‍රී දළදා පෙරහැරේ සදහතුක කරඬුව වැඩම කරවීමට තරම් වාසනාවක් උරුම කරගෙන සිටි ජයන්ති හස්තියාගේ ගමන් විලාසය කාගේත් සිත් ඇද බැඳගත්තා. 2016 වසරේ කිහිප අවස්ථාවකදීම දළදා කරඬුව වැඩම වූ ජයන්ති හස්තියා 2017 වසරේ පළමු රන්දෝලි පෙරහැරේ දළදා කරඬුව වැඩමවීමට තරම් වාසනාවන්ත වුණා. රෝගී තත්ත්ව හේතුවෙන් හස්තියා ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ ඊයේ පසුරුවේ. හස්තියාගේ අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතයි. තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් දැන් රටවටා හිරු. රටවටා හිරු. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ උතුරු පළාත් ආණ්ඩුකාර PSM චාල්ස් මහත්මිය අතර සාකච්ඡාවක් ඊයේ අරලියගහ මන්දිරයේදී පැවති අතර එහිදී COVID-19 වසංගතයෙන් පසු උතුරු පළාතේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සහ ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් අනවසරයෙන් බෝට්ටු පැමිණීම වළක්වා ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙනවා. වැල්ලවාය කන්දයාය ප්‍රදේශයේ ගංජා හේනක් වැල්ලවාය කුඩාවය පොලිසිය විසින් වටලා ගිනි තබා විනාශ කර තිබෙනවා. පොලිසිය සඳහන් කළේ රුපියල් ලක්ෂ 80කට අධික එම ගංජා හේන වැටලීමේදී සැකකරුවන් පලා ගිය බවයි. වාද්දුව පොතුපිටිගම මහාවිද්‍යාලය ආසන්නයේදී යතුරු පැදියක් සහ කන්ටේනර් රථයක් මුහුණට මුහුණ ගැටි යතුරු පැදිකරු අසල තිබූ විදුලි කණුවක වැදී තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. අගුණකොළ පැලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ ඉදිරිපිට මාර්ග නීති උල්ලංඝනය කරමින් ගමන් කළ ත්‍රිරෝද රථයක් එම මාර්ගයේ ගමන් කළ තවත් ත්‍රිරෝද රථයක් පසු කරන අවස්ථාවේ අනතුරට පත්වන අයුරු ඊට පසුපසින් ගමන් කළ මෝටර රථයක කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. කතරගම සහ සෙල්ල කතරගම ප්‍රදේශවල සැරිසරන වඳුරන් සහ සුනක ගහණය වැඩිවීමත් සමග ජනතාවට එල්ලවන අපහසුතා මගහරවා ගැනීම සඳහා රාජ්‍ය නොවන සංවිධානයක අනුග්‍රහය යටතේ එම සතුන්ගේ රෝගවලට ප්‍රතිකාර කිරීමත් වන්දානුකරණය කිරීමත් සිදු වුණා. පසුගිය රජයේ සමයේ රාජ්‍ය ආයතනවලින් ඉවතලන තඹ පිත්තල හොර රහසේ පෞද්ගලික කර්මාන්ත ශාලාවකට ලබා දීමේ සිද්ධියකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමට දේශීය කර්මාන්තකරුවන් ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා. සම්පූර්ණ දීලා තියෙන ක්‍රමවේදය වැරදි. අපි ඉල්ලලා තියෙන කැපැසිටි අපිට දීලා නැහැ. දීලා තියෙන්නේ තාරාවන් නැමැති ත්‍රස්තවාදයට පමණයි. පුත්තලම කොට්ටුකච්චිය කල්කුලම ප්‍රදේශයේ 64 හැවිරිදි පුද්ගලයෙකු පොරවකින් සිදු කළ පහර දීමකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අඹුසැමි ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදු වී ඇති අතර විවාහක කාන්තාවකගේ පුතු මවගේ තුන්වන විවාහක සැමියා මෙලෙස ඝාතනය කර තිබෙන අතර 23 හැවිරිදි සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. රටවටා හිරු. දැන් අවධානය දවසේ විනිමය අනුපාත පිළිබඳවයි.
වටා හිරු. ලොව වටා හිරු. හොංකොං සම්බන්ධ මතභේදාත්මක ආරක්ෂක නීතිය සම්මත කර ගැනීමට චීනය පියවර ගත්තා. ඒ අනුව චීනයට අයත් අර්ධ ස්වයං පාලන ප්‍රදේශයක් වන හොංකොං රාජ්‍ය තුළ වෙන්වීම, කඩාකප්පල් කිරීම, ත්‍රස්තවාදය හෝ විදෙස් බලවේග සමග සහයෝගීව කටයුතු කිරීම දැඩි අපරාධයක් ලෙස සලකනු ඇති. කෙසේ වෙතත් ජාත්‍යන්තර විචාරකයන් පවසන්නේ මෙය හොංකොංහි අනන්‍යතාවයට විශාල තර්ජනයක් බවයි. 1997 වසරේදී හොංකොං රාජ්‍ය බ්‍රිතාන්‍ය පාලනයෙන් ආපසු චීනයට බහර දෙන ලද්දේ නිශ්චිත නිදහසක් සහතික කරන ලද සුවිශේෂී ගිවිසුමකින් වීම ඊට හේතුව බව ඔවුන් පෙන්වා දෙනවා. අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු 30 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස ඉරානය වරෙන්තු නිකුත් කරමින් ඒ සඳහා ජාත්‍යන්තර පොලිසියේ සහාය ඉල්ලා සිටිනවා. ඒ පසුගිය ජනවාරි 3 වනදා ඉරාකයේ බැග්ඩෑඩ් නුවරදී සිදු කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් ඉරාන විප්ලවකාරී හමුදාවේ හිටපු නායක කාසිම් සොලෙයිමානි ඝාතනයට ට්‍රම්ප් ඇතුළු පිරිස වගකිව යුතු බවට චෝදනා කරමින් බංග්ලාදේශයේ ඩකා අගනුවර බරිංගා නදියේදී මගී බෝට්ටුවක් පෙරලීමෙන් මගීන් 30 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. අනතුර සිදුවන අවස්ථාවේ බෝට්ටුව තුළ මගීන් 50 දෙනෙකු සිට ඇති අතර මියගිය පිරිස අතර කාන්තාවන් 6ක් සහ ළමුන් 3 දෙනෙකු වන බව විදේශ මාධ්‍ය වාර්තා කළා. අතහැර දැමූ නළලිදක් තුළට වැටුණු එළු පැටියෙකු බේරා ගැනීමට මෙලෙස පිරිසක් කටයුතු කරන අයුරු අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වුණා. TikTok සහ WeChat ඇතුළු චීනයේ නිෂ්පාදිත ජංගම දුරකථන යෙදුම් 59ක් තහනම් කිරීමට ඉන්දියාව පියවරගෙන තිබෙනවා. ඉන්දිය රජය පවසන්නේ මෙම යෙදුම් මගින් ඉන්දියාවේ ස්වෛරීභාවයට සහ ආරක්ෂාව හා මහජන සාමය යන අංශවලට අගතියක් සිදුවන බවයි. ලොව වටා හිරු. ක්‍රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනතේ සඳහන් කරුණු සම්බන්ධ දැනුවත් කිරීමේ වැඩමුළුවක් ඊයේ ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. මෙම වැඩමුළුව සඳහා ක්‍රීඩා සංගම් නිලධාරීන් මෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්ව සිටියා. වැඩමුළුව ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් KDS රුවන්චන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර එහි විශේෂ දේශනයේ සිදු කළේ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා විසින් United Nations Office on Drugs and Crime වාර්තාවල සඳහන් කරලා තියෙන ආකාරයට match fixing ආකාර දෙකකින් සිදු වෙනවා. එකක් betting related match fixing, අනිත් එක sports motivated method of match fixing. එහි අදහස් වන්නේ betting industry එකට අදාළ පුද්ගලයන් විසින් ක්‍රීඩාව ආක්‍රමණය කළා තමන්ට කැමති ආකාරයට ක්‍රීඩාවේ අවසන් ප්‍රතිඵලය ලබා ගැනීම සඳහා කටයුතු කිරීම. Impact of match fixing පහුගිය සතිය තුලදී කරුණු ඇතුව හෝ නැතුව ලංකාව තුළ මහත් ආందోලනයකට ලක් වෙලා තියෙනවා. යම් පුද්ගලයෙක් මැච් ෆික්සිං කාරණයකට අහු වුණොත් හෝ ඔහුගේ නම හෙළිදරව් වුණොත් ඔහුටත් ඔහුගේ පවුලේ සමාජිකයන්ටත් ඇතිවෙන අගතිගායී තත්ත්වය පිළිබඳව මම හිතනවා තමුන්ලාන්සලා හැමෝම දන්නවා කියලා. මා ඉල්ලා සිටිනවා යම් කිසි ක්‍රීඩක ක්‍රීඩිකාවේ හෝ වෙනත් යම් පුද්ගලයෙක් තමන්ව වෙන ත්‍යාගයක් හෝ මුදල් සඳහා හෝ වෙනත් යම් ක්‍රියාවක් සඳහා පෙළඹවා ගන්නවා නම් තමන්ට මේ පනත ප්‍රකාරව ක්‍රීඩා සංගමේ ජාතික සංගමේ ප්‍රධානියාට හෝ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාට හෝ විශේෂ විමර්ශන ඒකකයට ඒ පිළිබඳව දැනුම් දිය යුතුයි. එසේ නොකිරීමත් මේ පනත යටතේ වරදක් බව පනත අනුව සඳහන් කරලා තියෙනවා. තරගයේ පාවා දීමට ප්‍රථමයෙන් යම් පුද්ගලයෙක් තමන්ව එවැනි කාරණයකට පොළඹවා ගැනීමට කරුණු ඉදිරිපත් වෙලා එය සංගවා තබා ගැනීමත් පනත අනුව වරදක් වෙනවා. මේ අතර 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා එවක ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා මහතා අද පස්වරුවේ ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට පැමිණීමට නියමිත බව වාර්තා වනවා. ඒ 2011 ලෝක කුසලානයේ අවසන් මහා තරගය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි. 21 වන සියවසේ ලොව බිහි වූ විශිෂ්ටතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් නම් කරන්නට පසුගියදා එංගලන්තයේ සුප්‍රකට විස්ඩන් සංග්‍රාම කටයුතු කළා. මෙම නම් කිරීම සඳහා ලොව විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයන් 30 දෙනෙකු නිර්දේශ වී තිබූ අතර ඒ අතුරින් 21 වන සියවසේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත් වුණේ ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම කඩුළු ලාභියාගේ ලෝක වාර්තාවට හිමිකම් කියන මුරලි. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන විට මුරලි ටෙස්ට් තරඟ 133කට ක්‍රීඩා කර කඩුළු 800ක් බිඳ හෙලා තිබුණා.
විස්ඩන් සංග්‍රාව සමග මෙම නම් කිරීම සඳහා ලොව ප්‍රමුඛතම ක්‍රිකට් විශ්ලේෂණ සමාගමක් වන ක්‍රික් විස් සමාගමද එක්ව සිටියා. මේ අතර ඊයේ මෙම සම්මානයට පාත්‍ර වූ මුත්තයියා මුරලිදරන් වෙනුවෙන් විශේෂ උත්සවයක් සංවිධානය කර තිබුණේ නුවරඑළියේදී. මුරලි වෙනුවෙන් පිළියෙල කර තිබූ විශේෂ කේක් ගෙඩිය කපා සිය පවුලේ සමාජිකයන් සමගින් මෙම සතුට සැමරුවේ මෙලෙසින්. True service genuinely from ඒ සමගින් සමුගන්නටයි මේ සූදානම. පැත්ත නොගත් ඇත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගැනීමට ඔබගේ ජංගම දුරකථන ජාලය අනුව තිරදිස්සන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. යළිත් හමුවෙමු සවස 6:55ට. සුබ දවසක්. Hiru TV මේ ටෙලිවිෂන් අලුත් කරන කාලයයි.